Good afternoon students. අපි දැන් සතියකින් පස්සේ ගිය බදාදාන් පස්සේ ඔන්න අද අපි ආයෙත් එකතු වෙනවා ඔයගොල්ලොත් එක්ක. එදා අපි කරපු history lesson එකේ ඉතුරු ටික කරන්න. ඔයගලන්ට මතකද අපි එදා කරපු දේවල්? මතකද අපි මොකද්ද topic එක lesson එකේ අපි topic එකේ lesson එක මොකද්ද මතක් කරන්න බලන්න page number 55. මම දන්නවා ඉතින් මතක ඇති කියලා. Religious and rational revival of Sri Lanka. ඒකේ අපි ටිකක් කරගෙන ගියා. එතකොට අපි කතා කරා what were the implemented that taken by British people to spread their religion. ඒ අතරේ අපි කතා කරා they provided education and they carried out activities that using writing and lectures ඒගොල්ලන් වැඩසටහන් කරගෙන ගියා lectures පවත්වන්න ඒ වගේම they used writing papers to spread their religion අධ්‍යාපනය කියන එක පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ ආගම spread කරගත්ත විදිය ඊට පස්සේ ඒගොල්ලෝ අපි කතා කරා ඒගොල්ලෝ use කරලා තිබුණා writing papers and lectures මොකටද ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආගම spread කරගන්න දැන් අද අපි කතා කරගන්න යන්නේ ඒගොල්ලන්ගේ social activities the activities that provided by British people to spread their to social activities the social activities which provided by British to spread their religion in this country easily ලේසියෙන්ම මේ රට ඇතුළත කොහොමද ඒගොල්ලන් ලේසියෙන්ම ඒගොල්ලන්ගේ ආගම spread කරගත්තේ සමාජ සේවා කරලා then missionaries tried to get closer to people by way of providing so many social services. ඒ කියන්නේ missionary අය ආගමේ හිටපු ඒ මිනිස්සු ගොඩක් උත්සාහ කරා අපේ මිනිස්සුන්ට they tried to get closer to people Sri Lankan people by way of providing some special social services සමාජ සේවා සපයලා ඒගොල්ලෝ ඉතින් ගොඩාක් උත්සාහ කරා අපිත් එක්ක ක්ලෝස් වෙන්න. ඇත්තටම අපි දන්නවා දැන් අපිට උනත් කවුරු හරි දෙයක් ගොඩාක් උදව් කරොත් අපිට යාව මතකයි. දැන් අපිට කවුරු හරි වෙන කෙනෙක් මොන හරි අපිට කියන උදව්වක් කරන්න දන්නේ නැති කෙනෙක්. අපි යාට උදව් කරන්න හිතනවා නම් කරන සමහරවිට නොකර ඉන්න පුළුවන් ගොඩාක් වෙලාවට අපි කරන්නේ නැහැ. පුරුදු වෙලා තියෙන හැම නමුත් අපිට හැමතිස්සෙම උදව් කරන අපිට හැමතිස්සෙම දකින්න කෙනෙක් අපිට උදව්වක් කරොත් අපි ඒක හිත ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒගොල්ලොත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒගොල්ලෝ හිතුවා මේගොල්ලොත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න හොඳම විදිය තමයි මේගොල්ලන්ට social activities කරන එක කියලා. එතකොට ඒකෙදි they offered some gifts to poor people. ඒගොල්ලෝ මොකද කරේ? They offered some gifts to the poor and helpless and they cared about sick. ලෙඩ්ඩු ගැනත් එයා හොයලා බැලුවා. ඒගොල්ලෝ හොයලා බැලු වදුප්පත් මිනිස්සුන්ට තෑගි දුන්නා. Offered gifts to the poor and helpless. උදව් නැතුව ඉන්න අසරණයන්ට දුප්පත් මිනිස්සුන්ට තෑගි භෝග දුන්නා and cared about sick ලෙඩ්ඩු ගැන හොයලා බැලුවා. However, such measures implemented by the missionary to spread their religions did not have considerable impact on the people in rural areas of the country. සමහර වෙලාවට ඒ කියන්නේ rural area එකේ ඉන්න මිනිස්සු ගැන ඒගොල්ලෝ ගොඩාක් ඒගොල්ලන් ගැන හොයලා බැලුවේ නැහැ. සාමාන්‍යයෙන් උදව් කරන්න ඕනේ ගම්බද ඉන්නට. දැන් ඒගොල්ලන්ගේ කපටිකමට ඒගොල්ලෝ මොකද කරේ? rural area එක ගැන නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන උනේ. ඒගොල්ලන්ගේ අරමුණ උනේ they aim was spread their religion only. Then they did want to help to needy. ඒගොල්ලන්ට අසරණයන්ට ඕන උනේ නෑ. But they used this method to get closer the people in Sri Lanka. ඒ කියන්නේ ඒ method එක පාවිච්චි කරා. Actually their aim was spread their religion only, but they used this method. They used this method to get closer the people of our country by way of providing social services. ඉතින් යාට තිබුණානේ ඕන rural ඇට දෙන්න. ඒගොල්ලන්ට දුන්නේ නෑ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කාටද තෑගි දුන්නේ? උදව් කරේ the people who lived in urban areas. මොකද urban area වල හිටපු අයට තමයි අවශ්‍ය උනේ ක්‍රිස්තියානි ආගමට එන. Then the people who lived in urban areas wanted to get good government job opportunities. Then they embraced
into Christianity. ඒගොල්ලන් ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා. Then they have embraced Christianity. ඒගොල්ලන් වැළඳගත්තා ක්‍රිස්තියානි ආගම to have good job opportunities. Then the following are some reasons that led to success of the activities implemented by missionaries. And missionaries ලා ඒ කියන්නේ ආගමේ අන්‍යාගමිකව මේ කරපු දේවල් ඒගොල්ලන් කරපු සමාජ මෙහෙවරවල් නිසා ඒගොල්ලන්ට ලේසි වුණා අපිත් එක්ක ක්ලෝස් වෙලා ඒගොල්ලන්ගේ ආගම අපේ රට තුල ස්ප්‍රෙඩ් කරන්න. එතකොට ඒගොල්ලන්ට ඒක කරගන්න ලේසි වෙච්ච දේවල් තුනක්. then හේතු මොනවද මෙච්චර ඉක්මනටම? then we are going to learn what are the reasons that led to success of the activities implemented by missionaries. මොන හේතු නිසා ඒගොල්ලන්ට මෙච්චරම සාර්ථක වෙන්න පුළුවන් වුණේ. ඉතින් එහෙමයි. then they received state patronage. ඉතින් තෑගි දෙන්න ඒවා මේවට සල්ලි ඕනේ උදව් කරන්න. ඉතින් ඒගොල්ලන්ට රජයෙන් හම්බුණා මොකද්ද? ඒගොල්ලන්ට රජයෙන් හම්බුණා ඕන තරම් patronage කියන්නේ ඒගොල්ලන්ට හම්බෙනවා අනුග්‍රහය. patronage means අනුග්‍රහය ලැබුණා. ඒ කියන්නේ සල්ලි හැම දෙයක්ම ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ඒ ක්‍රියාදාමය කරන්න ඒගොල්ලන්ට ලැබුණා. then they were received state patronage. ඊට පස්සේ and they used education as a social services. ඒගොල්ලෝ social service එකක් විදිහට අධ්‍යාපනය පාවිච්චි කරා to spread their religion. Then they used education as a social service to spread their religion. And ඒ කියන්නේ අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ මොකද්ද? සමාජ මෙහෙවරක් කියලා. They had made education as social service. Then ඒගොල්ලෝ තාම මොනවද කරේ? They established some pressers. ඒගොල්ලන් press හැදුවා. එතකොට ඒගොල්ලන්ට ලේසියෙන් ඒගොල්ලන්ගේ දේවල් මිනිස්සු අතරට ප්‍රචාරය කරන්න ලේසි ක්‍රම ඒගොල්ලෝ හොයාගත්තා. And having finance necessary for making various publications such as books and newspapers. ඒ කියන්නේ ඒගොල්ලන්ට financial necessaries හම්බුණා. then ඒගොල්ලන්ට පුළුවන් වුණා. then ඒක patronage ම තමයි. ඉතින් they having finances necessary for making various publications such as books and magazine. පොත් ගහන්න magazines ගහන්න අවශ්‍ය සල්ලි මුදල් ඒගොල්ලන්ට ලැබුණා. The organizational power the missionaries possessed. අනිත් එක තමයි මේගොල්ලෝ පවත්වාගෙන ගියේ. then they had established a good organizational structure. හොඳ organizational structure එකක් ඒගොල්ලන්ට maintain කරන්න පුළුවන්. they maintained a good organizational structure to do that task. මේ වැඩේ කරන්න ඒගොල්ලන්ට ඒ ගොඩාක් organized structure එකක් හොඳ පාවිච්චි කරා. දැන් අපි කතා කරන්න යන්නේ ඔන්න දැන් තමයි අපි එන්නේ වැදගත්ම කොටසට. දැන් මෙච්චර වෙලා අපි කතා කරේ ඒගොල්ලන් කරපු දේවල්. ඒගොල්ලන් කොහමද how did they spread their religion in this country. කොහොමද ඒගොල්ලෝ අපේ රටේ ඒගොල්ලන්ගේ ආගම ස්ප්‍රෙඩ් කරගත්තේ. දැන් අපි කතා කරන්න ඕනේ හැබැයි එහෙම නෙමේ අපි කොහොමද ඒකට මුහුණ දුන්නේ කියලා. ඒ කියන්නේ අපේ හිටිය heroes වීරවරයෝ අපේ පූජනීය අපේ ඒ කියන්නේ ආගමික නායකවරු හිටියේ. ඒගොල්ලන් ලේසියෙන් මොකද කරේ? ඒගොල්ලන් ගොඩාක් උත්සාහ කළා කොහොම හරි ඒගොල්ලන් අපේ රට මේ තත්ත්වයෙන් බේරගත්තා. then they acted to protect our country from this situation. then towards the end of the 19th century 19 වෙනි සියවසේ අගභාගයේ වෙනකොට they sparked a religious revival not only among the Buddhists in this country. මේ sparked ඒ කියන්නේ ඇති උනේ මේ මිනිස්සු කතා කරන්න ගත්තේ මේ වෙනා තියෙන ව්‍යසනය ගැන මේ කල්චර් එක ඩික්ලයින් වෙන එක ගැන කතා කරන්න පටන් ගත්තේ බුද්දිස්ලා විතරක් නෙමෙයි. Towards the end of the 19th century they sparked a religious revival not only among the Buddhists in the country but among Hindus, Muslim as well. Muslim අය Hindu අය ඔයගොල්ලෝ කතා කරන්න පටන් ගත්තා. they sparked a religious revival in this country. මොකද ඒගොල්ලන්ට ඕනුනේ යලි පිබිදෙන්න. මොකද ඒගොල්ලන්ට දැනගත්ත ඒගොල්ලන්ට තේරුණා මේ විනාශ වෙන්නේ අපේ කල්චර් එක කියලා. හරිද? because
British people wanted to inculcate their customs and their social styles in this country. There were several reasons that resulted in a religious revival in this manner. මොන හේතු නිසාද මේ religious revival එකක් වෙන්න පටන් ගත්තේ? හේතු වෙන්න ඇති නැත්නම් ඕනම දෙයක් වෙන්නේ හේතුවක් නැත්නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ආගමික නායකවරු කෑ ගහන්න පටන් ගත්ත ඇතේ මේ පිළිබඳව කරුණු හොයන්න පටන් ගත්තේ මේ ඒගොල්ලන්ගේ බ්‍රිටිෂ් රූල් එකෙන් අපිට වෙන දේවල් නතර කරන්න පටන් ගත්තේ මොන හරි හේතු ටික නිසා වෙන්න ඇති. දැන් බලමු. Let's see what are the reasons. මොනවාද මේකට බලපාන reasons. Then let's see what are the reasons impact on that situation. Then spread of Christianity by the missionaries had an adverse impact on the local religion that had existed in Sri Lanka. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමේ අය ගොඩාක් ඒ කියන්නේ සම්බන්ධ වුණා. ගොඩාක් ඉන්ෆැක්ට් වුණා ඕනාට වැඩිය අපේ ආගම ගැන අපේ ආගමේ දේවල් වලට ඒගොල්ලන් අතපත දාන්න පටන් ගත්තා. ගොඩාක් ඒ කියන්නේ බලපෑම් කරන්න පටන් ගත්තා. මෙහෙමයි. දැන් අපි කෙනෙක් අපේ සොසයිටි එකේ ඕන තරම් ඉන්න එක එක ආගම් දැන් අපේ අල්ලපු ගෙදර මිනිස්සයා ඉස්ලාම් වෙන්න පුළුවන්. එයා ගෙදර මිනිස්සයා හින්දු වෙන්න පුළුවන්. නමුත් අපිට ප්‍රශ්නයක්ද? අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට කරදර කරනවා නම් අපි පන්සල් යනලාට අපිට කරදර කරනවා නම් අපිට බයිනවා නම් අපිට කරදර කරනවා නම් එක එක දේවල් විදිහට වෙන බොරු ප්‍රචාරය වුණා නම් අපේ ආගම ගැන එතකොට මොකද? එතකොට ඔන්න අපි ආයි මෙහෙම කරන්න දෙන්න හොඳ නැහැ. නැත්තම් ඒගොල්ලෝ පාඩුවේ හිටියා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. නමුත් දැන් මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලන් අපේ ඉන්ෆැක්ට් කරා. අපිට බලපෑම් ඇති කරා. ඒක තමයි ප්‍රධානතම හේතුව. Spread of Christianity by the missionaries had an adverse impact on the local religion that had existed in Sri Lanka. Not directing sufficient attention by the government towards developing education in Sinhala and Tamil mediums in Sri Lanka. දැන් මොකද උනේ? ඒගොල්ලන් government එක දැන් as a good government හොඳ රාජ්‍යයක් විදිහට මොකද කරන්න ඕනේ? අවධානය යොමු කරන්න ඕනේ එකම භාෂාවක් පිළිබඳව නෙවෙයි. දැන් මොකද අපේ මදර් ටං එක සිංහල. ඊට අමතරව අපේ තමිලුත් අපේ තියෙනවා. එතකොට බ්‍රිටිෂ්ලට ඕන උනේ නැහැ. Then they did want to improve Sinhala and Tamil. They didn't want to improve Sinhala and Tamil, and they did not direct sufficient attention by the government towards developing education. ඒ කියන්නේ ඒගොල්ලන් they did not pay sufficient attention towards developing education in Sinhala and Tamil mediums. ඒගොල්ලන් Tamil medium එක ඉගෙන ගන්න සිංහල medium එක ඉගෙන ගන්න අයට අවධානය ලැක්ුවේ නැහැ. නම් කොහොමද කියන්නේ? they did not pay sufficient attention towards developing education in Sinhala and Tamil mediums. ඊළඟට අපි කතා කරන්න ඕනේ the fear people had developed that their culture would be destroyed under the rule of British. The fear people had developed that their culture would be destroyed under the rule of British. අනිත් එක තමයි මිනිස්සු බය වුණා. මිනිස්සු බය වුණා මේ යටතේ ගියොත් අපේ කල්චර් එක විනාශ වෙයි කියලා. එහෙනම් මොනවාද ඒව තමයි? There were the several reasons that resulted in a religious revival in this country. අපේ රටේ religious revival. There was a religious revival that occurred in Sri Lanka. අපේ රටේ ආගමික පුනරුදයක් වුණා. Then there were several reasons that result in a religious revival in Sri Lanka. ඒව දැන් අපි ඉගෙන ගත්ත මොනවද කෙටියෙන් කියන්න? Spread of Christianity by missionaries had adverse impact on the local religions that exist in Sri Lanka. Second one, they did not pay sufficient attention towards developing education in Sinhala and Tamil mediums. Then the people fear had developed that their culture would be destroyed under the rule of British.
එහෙනම් මං හිතනවා ඒ ටිකේ ඒගොල්ලන්ට ගැටලු මොනවත් නැතුව ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තිබුණොත් මට කියන්න WhatsApp එක හරහා මං කියලා දෙනවා. මම මේ දවස්වල ගොඩාක්ම සිංහලෙන්ම එක්ස්ප්ලেইন කරන්නේ ඒකයි. දැන් මම ළඟ ඉන්නවා වගේ නෙමෙයි. සමහරට තේරෙන්නේ නැති වචන ඉස්සෙන් මගේත් එක්ක ළඟ ගෙනකොට නම් උගලන් ටීචර් මේක මට තේරෙන්නේ නැහැ මේක මට තේරෙන්නේ නැහැ කියලා එක්ස්ප්ලেইন කරන්න කියන නමුත් දැන් මේ තත්ත්වයක මට එහෙම කරන්න අමාරුයි. ඒක නිසා මම කිසිම ඩවුට් එකක් ඇති නැවෙන්න පුළුවන් තරම් උගලන් ලේසි කරන්න සිංහලෙන්වත් අන ගොඩක් සිංහලෙන් එක්ස්ප්ලেইන් කරනවා. ඉතින් ඒක මම හිතනවා හොඳයි. මම නෝට් එක දෙනකොට සිංහලෙන් දෙන්නේ නැහැ. ප්‍රශ්න දෙනකොට මම සිංහලෙන් දෙන්නේ නැහැ. ඒගොල්ලොත් ඔක්කොම ලියන්න ඕනේ ඉංග්‍රීසි වලින්. මම වැඩි හොඳට තමයි දැන් නෝට් එක විතරක් කියුවාම උගලන් සමහර තැන් තේරුම් කරගන්න බැරි වෙයි කියන හොඳට තමයි මම මෙහෙම මේ ඔන්ලයින් වීඩියෝ වලින් ඕගලන්ට උගන්වන්නේ. then අපි බලමු ඊළඟ page එක page number 59. page number 59. What is the topic? Activity 3.2. මොකද අද අපිට කරන්න තියෙන ඇක්ටිවිටි එක අද ඊට පස්සේ අපිට කරන්න තියෙන ඇක්ටිවිටි එක තමයි 3.2 බලන්න ඒක Buddhist revival movement ඒ කියන්නේ කොහොමද මේ මිනිස්සු බෞද්ධ ආගමේ අය අපේ හිටපු ශ්‍රේෂ්ඨ ආගමික නායකවරු සහ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අනිකුත් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් එකතු වෙලා කොහොමද ආයේ මේ අපේ නැති වීගෙන යන්න ආපු සංස්කෘතිය ආයි රිවයිව් කළා යලි උප්පත්තියක් යලි පණ පෙව්වේ කොහොමද කියලා. The Buddhist monks of this country led to Buddhist revival movement that was launched towards the end of the 19th century. දැන් අපේ Buddhist revival එකට කවුද ලෙඩ් උනේ? The Buddhist monk of the country led the Buddhist revival movement that was launched towards the end of the 19th century. Later educated laymen mean ගෘහාශ්‍රිත වෙන ගිහි ජනතාවව ඒගොල්ලන් දැනුවත් කළා. supported this movement මේ වගේ දේවල්ට support කරගන්න. at the beginning the Buddhist monks of this country led to the Buddhist revival movement that was launched towards the end of the 19th century. ඒ කියන්නේ 19 වෙනි සියවසේ වෙන අවසාන වෙනකොට මුලින්ම මේ වැඩ කරන්න පටන් ගත්තේ මේවට මුල් උනේ ලෙඩ් උනේ ලීඩ් කියන්නේ වෙනවා මුල් වෙනවා ලෙඩ් mean past participle form. ඉතින් මේවට මුල් උනේ කවුද මේ Buddhist people. ඊට පස්සේ දැන් මොකද උනේ ටික කාලයක් ගියාම later educated laymen too. එතකොට laymen ගෙවල් වල ඉන්න අපි වගේ අයවත් උදව් කරගත්තා මේ arrival එක කරන්න. then let us see some important several significant features of the Buddhist revival movement. කොහොමද ඒගොල්ලන් මේ Buddhist revival එක success කරගත්තේ? Let us learn how did they do it successfully. කොහොමද ඒගොල්ලෝ ඒක හරියට කරගත්තේ කියලා තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. then එහෙම කරනකොට ඒගොල්ලන්ට තිබුණා features. then they had follow some steps to do that. මේක කරන්න ඒගොල්ලන්ට steps ගන්න සිද්ධ වුණා. then they had take several measures to do that revival movement. මේ revival movement එක කරන්න ඒගොල්ලන්ට විවිධ steps ගන්න උනා. ඒ යටතේ පළවෙනි එක අපි කතන first one establishment of පිරිවෙන්ස් හදාගත්තා. පිරිවෙන් කියලා අපි දන්නව නේද? ඒ කියන්නේ බුද්ධ ධර්ම ගැන තොරතුරු බුද්ධ ධර්ම ගැන පිළිබඳව හොයාගන්න දේවල්. ඉතින් ඒව කතා කරන හාමුදුරුවන්ට තව තවත් බුද්ධ ධර්ම කරුණු විශ්ලේෂණය කරන්න ඒගොල්ලන්ට ඇනලයිස් කරගන්න එකිනෙකා කතා කරගෙන රැස් වෙන්න තැන් ඒ කියන්නේ බුද්දිසම් කියන එක এডুকেෂන් එකක් විදිහට මිනිසුන්ට දෙන්නේ කොහොමද ඒ පිළිබඳව කතා කරගන්න පිරිවෙන් ඇති කරගත. ඒවල ඒගොල්ලෝ මොනවද ඒගොල්ලෝ බුද්ධ ධර්ම උගන්වන්න පටන් ගත්තා. බුද්ධ ධර්ම උගන්වන්න පටන් ගත්තා. අර මිෂනරි ස්කූල්ස් වල ඒගොල්ලන්ගේ ආගම උගන්වනවා වගේ පිරිවෙන් පටන් ගත්තා. ඒතකොට පිරිවෙන් පටන් ගත්තා. එහෙනම් කොහොමද අර මිෂනරි ස්කූල් පටන් ගත්තට පස්සේ තමයි අපේ ලංකාවේ පිරිවෙන් කියන දේ පටන් අරගෙන තියෙන්නේ. එතකොට තව
ආරාම විහාර නෙමෙයි මම කියන්නේ පිරිවෙන කියන concept එක. Establishment of presses and using printed materials. ඒගොල්ලොනුත් පටන් ගත්තා. අරගොල්ලෝ පාවිච්චි කරානේ. ඒගොල්ලෝ printing press පාවිච්චි කරා. මොකද ඒගොල්ලෝ they used writing papers to spread their religion easily. ඒක නිසා මේගොල්ලන්ටත් ඕනුණා press එකක් හරහා මිනිස්සුන්ට බෞද්ධ ආගම ගැන කතරතුරු කියලා දෙන්න. ඒතකොට අරගොල්ලොත් කොලයක් print කර ප්‍රශ්න බෞද්ධ ආගමෙත් පත්තර පොත් වෙනවා. එතකොට අර ඉස්සෙල්ලම දැන් හිතන්නකො ඔන්න පත්තරයක් නිවුස් පේපර් එකම එකයි තියෙන. අපි බලන්නේ මොකක්ද ඒක විතරයි. දැන් පත්තර කීපයක් තියෙනවා. Daily News, ලංකාදීප, බිමුල්. එතකොට එකම එක අපි බලන්නේ එකම එකද අපිට තෝරගන්න පුළුවන්. අරක අපි එක පත්තරයක් තිබ්බත් කැමැත්ත හෝ නැත තියෙන නිසා ඒකම තමයි අපි බලන්නේ. ඒ වගේ දැන් මෙතන ඒගොල්ලොත් පත්තර පොත් ගන්න ගැව්වහම ඉතින් අර පත්තර බලන පිරිස අඩු වුණා. ඒ බුද්ධ ආගමේ අයට බුද්ධ ආගමේ අයට බෞද්ධයන්ට ලේසියෙන් ඒගොල්ලන්ගේ ආගම ගැන ඉගෙන ගන්න පොත් පත්තර හම්බුනහම ඒ ගැන උනන්දුව ඒගොල්ලන්ට ඇති වුණා. Conducting debates කියන්නේ විවාද පවත්වාගෙන ගියා. ඒ කියන්නේ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ දේවල් මෙහෙම වුණොත් මෙහෙමයි කියලා මොනවා හරි දෙයක් පිළිබඳව වාසි අවාසි තමාගේ ෆීලිංගස් වගේ දේවල් ඒගොල්ලන් ලේසියෙන් එක්ස්ප්‍රස් කරන්න ඕනේ ක්‍රමයක් විදිහට ඒගොල්ලෝ ස්ටාර්ට් කරා පටන් ගත්තා. then they started to conducting debates. Establishment of Buddhist schools. අනිත් එක තමයි ඒගොල්ලෝ පටන් ගත්තා. they established some Buddhist schools. බෞද්ධ ස්කෝල පටන් ගත්තා. then තව මොනවද ඒගොල්ලෝ කළා තියෙන්නේ? they took several steps to protect the local culture. දේශීය සංස්කෘතිය විනාශ වෙගෙන යන දේශීය සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඒගොල්ලන් විවිධ steps ගත්තා. So there were some steps taken by the Buddhist people to do the revival, do the Buddhist revival in this country. So what are the steps that taken by them? මොනවාද ඒගොල්ලන් අරන් තියන්නේ? They established pirivens, then they established printing presses, and they started to conducting debates, and they established Buddhist school, and they took several steps to protect their Buddhist culture. ඒ වගේ ඒතර ටික බලා ගන්න මතක තියාගන්න. දැන් අපි කතා කරන්න යන්නේ දැන් අපි කතා කරා පිරිවෙන් ආරම්භ කරා කියලා කිව්වා. පිරිවෙන් ආරම්භ කළා කියලා කිව්වේ. ඒ යටතේ මොන පිරිවෙන්ද බලමු. ඒගොල්ලෝ අපි ආරම්භ කරේ අපේ හිටපු පරණ හාමුදුරුවරු මුල් වෙලා. ඒගොල්ලෝ තමයි පොයිනර්ස්ලා උනේ. අපේ හිටපු පරණ හාමුදුරුවෝ තමයි පොයිනර්ස්ලා වෙලා මේ පිරිවෙන් පටන් ගත්තේ. So they established පිරිවෙන් to spread Buddhism. බෞද්ධ ආගම ස්ප්‍රෙඩ් කරන්න. නැත්තම් අපේ රටේ බෞද්ධ ආගම තියෙනවා. නමුත් තවත් ඕක වැඩි කරන්න, දියුණු කරන්න, මිනිස්සුන්ට ආසාව ඇති කරන්න තමයි ඒගොල්ලන් පිරිවෙන් ආරම්භ කරේ. Establishment of a number of new pirivens led by several Buddhist monks was one of the most significant features taken during the Buddhist revival movement. The pirivens thus established produced many scholars who had gained a true knowledge of language such as Sinhala, Pali and Sanskrit, and their contribution to the Buddhist revival movement was great. මේවට ගොඩක් මුල් වුණේ කවුද? හාමුදුරුවෝ තමයි මේවට ගොඩක් මුල් වුණේ. මොනවාද? Because they wanted to develop knowledge of Sinhala, Pali and Sanskrit. ඒගොල්ලන්ට දියුණු කරන්න ඕන then අරගොල්ලන්ට දියුණු කරන්න ඕනේ මොනවද? English. Then British people wanted to develop English language. Then Buddhist people wanted to develop languages like Pali, Sinhala and Sanskrit, and their contribution to the Buddhist revival movement was great. Then ඒගොල්ලන්ට පුළුවන් වුණා මේ භාෂා වර්ධනය කළ මේ තුලින් ඒගොල්ලන්ගේ යලිත් බෞද්ධ ආගමේ තියෙන පුනරුද ඒගොල්ලන්ගේ තියෙන පිබිදීම ඇති කරන්න ඒ කියන්නේ විනාශ වෙන්න නොදී ඒක ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. They were able to protect our Buddhism. අපේ බුද්ධ ආගම ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. අපි බලමු
පිරිවෙන් වර්ග දැන් අපි දන්නවා පිරිවෙන් දැන් අපි අහලා තියෙනවානේ have you heard about විද්‍යාලංකාර පිරිවෙන at පෑලියගොඩ දැන් පෑලියගොඩ පිරිවෙන හදලා තියෙන්නේ කවුද the විද්‍යාලංකාර පිරිවෙන at පෑලියගොඩ was established by රත්මලානේ ශ්‍රී ධර්මාලෝක තේරෝ තමයි හදලා තියෙන්නේ කවුද ධර්මාලෝක තේරෝ තමයි හදලා තියෙන්නේ මොකද්ද පෑලියගොඩ පිරිවෙන අපේ පෑලියගොඩ තියෙන විද්‍යාලංකාර පිරිවෙන හැදුවේ කවුද රත්මලානේ ශ්‍රී ධර්මාලෝක තේරෝ ඊට පස්සේ have you heard about විද්‍යෝදය පිරිවෙන මාලිගා කන්ද කොහෙද විද්‍යෝදන පිරිවෙන at මාලිගා කන්ද ඒ පිරිවෙන හදලා තියෙන්නේ කවුද අපි දන්න කෙනෙක් හික්කඩුවේ ශ්‍රී සුමංගල තේරෝ then විද්‍යෝදන පිරිවෙන at මාලිගා කන්ද was established by හික්කඩුවේ ශ්‍රී සුමංගල තේරෝ then ඔයගොල්ලෝ අහලා තියනවාද තව වලානේ සිරිදත්ත කියලා තේරෝ කියන එක බලන්න ඔයගලන්ගේ page එකේ table එක තියෙනවා you can refer that table වලානේ සිරිදත්ත තේරෝ එයා තමයි හැදුවේ මොකද එයා හදලා තියෙන රත්මලානේ හැදුවා එයා ලොකු පිරිවෙන පරම ධම්ම චේතිය පිරිවෙන then පරම ධම්ම චේතිය පිරිවෙන රත්මලාන ඒක කවුද හැදුවේ වලානේ සිරිදත්ත තේරෝ දැන් ආයි මතක් කරන්න බලන්න පරමදත්ත චේතිය පිරිවෙන at රත්මලාන was established by වලානේ සිද්ධාර්ථ තේරෝ කවුද හැදුවේ වලානේ සිද්ධාර්ථ තේරෝ then විද්‍යෝදන පිරිවෙන at මාලිගා කන්ද was established by හික්කඩුවේ ශ්‍රී සුමංගල තේරෝ විද්‍යාලංකාර පිරිවෙන පෑලියගොඩ was constructed by රත්මලානේ ශ්‍රී ධර්මාලෝක තේරෝ ටික පාඩම් කරගන්න වෙනවා හරිද දැන් අපි කතා කරන්න යන්නේ අපි ගොඩාක් දන්න තේරෝ කෙනෙක් අපි හැමෝම දන්න තේරෝ කෙනෙක් ගොඩාක් famous තේරෝ කෙනෙක් ගොඩාක් බුද්ධ ආගමේ රිවයිවල් එකට කටයුතු කරපු කෙනෙක් හික්කඩුවේ ශ්‍රී සුමංගල තේරෝ හික්කඩුවේ ශ්‍රී සුමංගල තේරෝ was born in 1827 once again හික්කඩුවේ ශ්‍රී සුමංගල තේරෝ was born in 1827 in හික්කඩුව බලන්න ඔයගොල්ලෝ page number එක 60 turn your book the page number is 60 turn on page number 60 Hikkaduwe Sri Sumangala Thero was born in 1827 in Hikkaduwa in the Gold district කොහෙද මෙයා ඉපදුනේ හික්කඩුවේ කවදාද in 1827 1827 තමයි ඉපදුනේ district එක කොහෙද in Gaul district and became a Buddhist monk in 1840 වෙනකොට එයා හාමුදුරු කෙනෙක් වුණා Sri Sumangala Thero received education under වලානේ Sri Siddhartha එයා තමයි අර පිරිවෙනක් හැදුවා කිව්ව මොකද්ද ඒ පිරිවෙනේ නම කියන්න බලන්න මම දන්නවා මතකයි මොකද්ද හදපු පිරිවෙනේ නම මතක් කරන්න දැන් හිතේ තියාගන්න දැන් මං ඊළඟ දවසේ දැන් අපි අනකොට දැන් මං මේ මතක තියාගන්න ඕනේ දැන් මොකද්ද කියලා අහුවාම මම කියන්නේ දන්නවනේ සමහරවිට මම ඔයගලන්ට උගන්වනකොට මොකද්ද කියලා මතක තියාගන්න මම තව චුට්ටකින් අහනවා කියලා ඔන්න ඒ වගේ මතක් කරගන්න මම තව ටිකකින් අහනවා එයා හදපු පිරිවෙන මොකද්ද කියලා හරි එතකොට වලානේ සිද්ධාර්ථ තේරෝ and එයා යටතේ තමයි මෙයා ඉගෙන ගත්තේ කවුද ශ්‍රී සුමංගල තේරෝ ශ්‍රී සුමංගල තේරෝ received education under Valane Sri Siddhartha Thero and become an eminent scholar in country of that time හරිම දක්ෂ ස්ටුඩන්ට් කෙනෙක් ශිෂ්‍යයෙක් වුණා මේ කාලේ රට තුල ඉන්න establishment of විද්‍යෝදන පිරිවෙන in මාලිගා කන්ද එක අපි කතා කරන්නේ මාලිගා කන්ද විද්‍යෝදන පිරිවෙනේ කවුද නිර්මාර්තු ඒකේ founder තමයි කවුද මෙයා ශ්‍රී සුමංගල තේරෝ එයා තමයි හැදුවේ මොකක්ද විද්‍යෝදන පිරිවෙන in මාලිගා කන්ද in 1873 1873 තමයි ආ එක හැදුවේ
was an outstanding service done by Sri Sumangala Thero. Sumangala Thero කරපු හොඳ service එකක් තමයි ඒක. Outstanding service එකක්. Thero who also acted an influential leader in the Buddhist revival movement that was launched towards the end of the 19th century. අනිත් එක තමයි එයා අර බුදු දහමේ අර විනාශ වෙන දේවල් සංස්කෘතිය ආරක්ෂා කරගන්න කටයුතු කරපු අයගෙන් ප්‍රධාන තැනක් ගන්න කෙනෙක් තමයි මේ සුමංගල තේරෝ. ඒ කියන්නේ කටයුත්තට මුල් වෙලා කටයුතු කරපු කෙනෙක් විදියට එයා කටයුතු කරා. The Thero also wrote many books such as Siddharth Sangara Sannaya and Kavya Shekhara Sannaya. එයා පොතුත් ලිව්වා. කවුද? The Thero wrote so many books also such as Siddharth Sangara and Sannaya. Siddharth Sangara Sannaya and Kaya Shekhara Sannaya. එතකොට මොනවද එයා ලියපු පොත් දෙකක් කියන්නේ Siddharth Sangara Sannaya and Kavya Shekhara Sannaya. The service rendered by Sri Sumangala Thero towards the improvement of education of this country in late 19th century is invaluable. මෙයා ගොඩාක් සර්විස් එකක් කරා. මොකටද? එයා කරේ අධ්‍යාපනය දියුණු කරන්න, education එක දියුණු කරන්න. Then he did so many services to develop education of our country. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? Establishment of presses and using printed media. දැන් අපි කතා කළානේ බ්‍රිටිෂ් අය මොකද කරේ? ඒගොල්ලොත් ලේසියෙන් printing press එකක් පටන් ගත්ත නිසා ඒගොල්ලන්ටත් පුළුවන් වුණා ඒගොල්ලන්ගේ ආගම හොඳට ස්ප්‍රෙඩ් කරගන්න. ඒ වගේ අපේ අයත් අපේ බෞද්ධයොත් මොකද කරේ? Then they established some printing presses also to spread Buddhism. බුද්ධ ආගම දියුණු කරගන්න, බුද්ධ ආගමේ කරුණු ස්ප්‍රෙඩ් කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරා මොනවද? පාවිච්චි කළේ printing press හරහා දැනුම ආදාළ කරුණු අපි අතට ඒ කියන්නේ පුද්ගලයන් අතරට ලේමෙන්ලට දෙන්න උත්සාහ කළා. Then by the beginning of the 19th century there had established by missionary organization as a number of presses in this country. අපි දැන් දන්නවා missionary organization වලින් ගොඩාක් presses හැදුවා. මතකද? At the beginning of the 19th century. 19th century එක පටන් ගැම්මේදී. Then at the 19th century missionary organization established lots of printing presses in this country. But Buddhists did not have any press. බෞද්ධයන්ට කිසිම press එකක් තිබුණේ නැහැ. At that time Buddhists did not have any press. Therefore බුලත්ගම ධර්මලංකාර සිරි සුමනතිස්ස තේරෝ. කවුද මුල් වුණේ? බුලත්ගම ධර්මලංකාර සිරි සුමනතිස්ස තේරෝ raised funds enduring great hardship and established a press for Buddhists. ලොකු අරමුදලක් දීලා ලොකු අරමුදලක් හොයාගෙන එයා පටන් ගත්තා. මොකද්ද? printing press එක. එහෙනම් බුලත්ගම ධර්ම ලංකාර ශ්‍රී සුමනතිස්ස තේරෝ established a press for the Buddhists at first time. පළවෙනි අවස්ථාව විදිහට මුලින්ම printing press එකක් හැදුවේ කවුද? ධර්ම ලංකාර ශ්‍රී සුමනතිස්ස තේරෝ. කොහෙද? එයා හිටපු ගම, එයාගේ ගම බුලත්ගම කියන ප්‍රදේශය. This press was established in Galle. මේ press එක පටන් ගත්තේ කොහොමද? So this press was established in Galle in 1862. 1862 තමයි මේක ගොඩ නගලා තියෙන්නේ. Was named ලංකෝපාකාර press. ලංකෝපාකාර press. මොකද්ද මේකට නම දැම්මේ? ලංකෝපකාර. ලංකා උපකාරය වගේ. ලංකෝපකාර ලංකාවට උපකාරය මේ press එකෙන් කරන්නේ. අය බෞද්ධ ආගම මේ පිරිහීගෙන යන බෞද්ධ ආගම ආරක්ෂා කරගන්න ඒ සම්බන්ධව කටයුතු කරන්න මිනිසුන්ට තොරතුරු දෙන්න පුළුවන්. ලංකෝපකාර
press. Then what was the name of the first printing press of our country? ලංකෝපකාර press. ඒක තමයි අපේ මුලින්ම හදලා තිබිච්ච press එක උනේ. Later many other presses were established by Buddhists. කාලයක් යනකොට පස්සේ තව බුද්දිස්ලා අපේ රටේ හිටපු බෞද්ධයෝ පටන් ගත්තා තවත් printing press ඇති කරගන්න මුද්‍රලා අතන පටන් ගන්න. After the establishment of these presses, the Buddhists were able to publish newspapers and other publications. The title of some of those publications are follows. Ekam passe, after the establishment of these presses, Buddhists were able to publish newspapers and other information. The title of some of those publications are, ඒ කියන්නේ මාතෘකා දාලා ඒගොල්ලන්ට පුළුවන් වුණා විවිධ වර්ගයේ දැන් අර බ්‍රිටිෂ්ලා පටන් ගත්තා කිව්වේ ටයිටල් දාලා කරන්න මේ පොත්පත් සංග්‍රහ ඒ වගේ අපිත් පටන් ගත්තා එක එක මාතෘකා යටතේ ටයිටල්ස් දාලා හදන්න මොනවද ප්‍රෙස් කරන්න පොත්පත් වර්ග මැගසින් වර්ග ලක්මිනි පහන සරසවි සඳරස සිංහල ජාතිය සිංහල බෞද්ධය ඔන්න ඕව තමයි අපේ මිනිස්සු හදලා තියෙන පොත්. Then there were some titles of some publication were created by our Buddhist people. Lakmini Pahana, Sinhala Jatiya, Sarasavi Sandarasa, Sinhala Bauddha. Yeah. Can you see that picture on page number 61? Printing press එක. එතකොට ඔන්න සරසවි කියන සඳරස පරණ පත්තරේ දැන් ඒගොල්ලන් ස්ටැබ්ලිෂ් කරපු පත්තරේ ඔන්න මුල් පිටුව ඔන්න ඕවා තමයි අපිට මේ බලන්න දත් මේගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා පොතේ බලන්න දැක්කද ඒ printing press එකක් තියෙනවා සරසවි කියන මුලින්ම ඒගොල්ලන් ගහපු paper එකේ first page එකත් ඔන්න අපිට illustrate කරලා තියෙනවා බලන්න කියලා ඔන්න බලන්න The old printing machine preserved in Ranwella පුරාණ විහාරය කතලුව කොහෙද පන්සල කතලුව මේක තියෙන්නේ ගෝල් ඩිස්ට්‍රික්ට් වල ඉතින් මේ කතලුවේ මේ රන්වැල්ල කියන පන්සලෙන් තමයි හම්බෙලා තියෙන මේ පරණ printing machine එකත් ඒ වගේම මුලින්ම නිකුත් කරපු මුලින්ම publish කරපු සරසවි සඳරසේ first page එකත් appeared කරලා තියෙනවා ඒ පිටුවේම These newspapers and periodicals and other publication issued by Buddhists as if in competition with missionaries resulted in stimulating interest among the Buddhists and those publications were also useful responding to criticisms leveled by missionaries. දැන් මේ මොකද උනේ අර මුලින් අපිට තරංගයක් දෙන්න තිබුණේ නැහැ මුලින් අපිට තරංගයක් දෙන්න තිබුණේ නැහැ. ඇයි ඒගොල්ලෝ විතරයි ඒගොල්ලන්ගේ කරුණ මිනිස්සු අතරට අපි කොච්චර කරුණ තිබුණත් ඒව මිනිස්සු අතරට යවන්න අපිට මාධ්‍යයක් තිබුණේ නැහැ. ඒක නිසා we did not have any press. ඊට පස්සේ තමයි press හදාගත්තට පස්සේ අපිට ඒගොල්ලන්ට තරංගයට කරුණු ප්‍රචාරය කරන්න පුළුවන් වුණා. ඉතින් අදට මම ලෙසන් එක මෙතනින් නතර කරනවා. ඊට පස්සේ මොකද මට දැන් බලන්න තියෙන ඕගොල්ලන්ගේ ගිය සතියේ දැන් ඔයගොල්ලන්ගේ ගිය සතියේ ටික මම බැලුවා ඊට පස්සේ මම ඒව ඔයගොල්ලන්ට දැන් WhatsApp කරනවා ගිය සතියේ තිබිච්ච ඒවල තියෙන වැරදි අඩුපාඩු මොනවාද කියලා දැන් ඊට පස්සේ මම ඊළඟට ඔයගොල්ලන්ට දැන් WhatsApp කරා මේ සතියට අවශ්‍ය ප්‍රශ්න ටිකත් එවනවා නෝට්ස් ටිකත් එවනවා ඉතින් ඒ ටිකටත් හරියට උත්තර ලියන්න ගිය සතියේ උත්තර ලියලා තිබුණා ඉතින් මේ සතියේ ටිකත් හරියට උත්තර ලියන්න මොකද මේ ඒක කරොත් ඔයාට තමයි මොකද අපිට තව දවස් දෙකක් ඇතුළත මේ ලෙසන් එක අපිට ඉවර කරගන්න පුළුවන් ඊට පස්සේ අපිට ආයේ සෙකන්ඩ් ටර්ම් එකේ තියෙනවා ෆෝර්ත් ලෙසන් එකත් කරන්න. එතකොට අපිට සෙකන්ඩ් ටර්ම් එකේ වැඩ ජූන් වෙනකොට ඉවර කරගන්න පුළුවන්. අපි මේවල මේ මන්ත් එකේ අපි මම ඉවර කරනවා third lesson එක සම්පූර්ණයෙන් ඊට පස්සේ ජූන් වලට අපිට කරගන්න පුළුවන් fourth lesson එක. එතකොට අපිට ඉස්කෝලේ පටන් ගත්තත් පරක්කු වෙලා පටන් ගන්න පරක්කු වුණත් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ පුරුදු විදිහට ඉස්කෝලේ දැන් මේවා ආයි
ඉස්කෝලේ තායි මේවා උගන්වන අයනේ පටන් ගත්තාට පස්සේ එතකොට මම තායි රිවිෂන් එක වගේ අපේ ගෙදර ක්ලාස් එකේ පුරුදුලට මේ වෙලේ රිවිෂන් එකක් දෙනවා. එතකොට ඔයගලන්ට මේක ලේසි මතකේ තියාගත්තාම. ඉතින් මම කියන්නේ මේ විදිහට කරන්න. හරි. එහෙනම් මට අද ඔයගලන්ට වෙන කියන්න විශේෂ යමක් නැහැ. ඕම මම දැන් මේ එකම ඔයගලන්ට කරන්න ඕන වැඩ ටිකක් එවනවා. රයිට් එහෙනම් ඒ ටික ඔක්කොම කරගන්න කරගෙන ඉවරලා තේරෙන්නේ නැති තියෙන දේ ඕන වෙලාවක මට කෝල් කරන්න. මගේ contact number එක දන්නවනේ note 70579318 ඕන වෙලාවක කතා කරලා මාව contact කරගන්න. කරගෙන ඔයගලන්ට තියෙන ප්‍රශ්න කියන්න WhatsApp එකට දාන්න. හරි. ඕකේ. එහෙනම් මම දැන් අද lesson එක ඉවර කරන්න යන්නේ. Today I am going to over this lesson. ඒක නිසා ඔයගලන් පරිස්සමට ඉන්න. හරි. එහෙනම් මම යනවා. Okay, thank you.